ආදරණීය දරුවනි කොළඹ 4 සාන්ත පීතර විදුහල ශාඛාවේ 6 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩමට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද අග්‍රාණ යන්නේ 5 වෙනි පාඩමේ අපේ අභීත රජවරු කියන මාතෘකාව යටතේ අනුවේග කියවන වසභ රජතුමා ගැන. දැන් ඔයගොල්ලන්ට කලින් පාඩමට අපි අභීත රජවරු කියලා ඒ කියන්නේ ලංකාවට යම් සේවාවන් කරපු ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ පාලකයන් විතර ගන්න රජවරුන් අතර තවත් කෙනෙක් තමයි වසභ රජතුමා. අපි කලින් පණ්ඩුකාභය රජතුමා ගැන සඳහන් කෙරුවා. එසේ දේවානම්පියතිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා, වළගම්බා රජතුමා. දැන් අද ඉන්නේ වසභ රජතුමා. වසභ රජතුමා ගත්තාම විශේෂත්වය තමයි අලුත් රාජවංශයක් අලුත් රජ පෙළපතකින් රජගම් කිරීම ආරම්භ කිරීම. ඒතර වසභ රජතුමා අපි කියන්නේ ලම්බකර්ණ රජ පෙළපත. ලම්බකර්ණ කවුරුද? ඔය කලින් අහලා තියෙනවා මෞර්ය රාජවංශය එහෙම කියලා. මේ කියන්නේ ලම්බකර්ණ රාජවංශය. වසභ රජු ලම්බකර්ණ රජ පෙළපතේ ආරම්භක පාලකයා විදිහට මේ රජතුමාව ගන්නවා. එතුමාගේ රාජ්‍ය පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 65 සිට 109 දක්වා අවුරුදු 44ක කාලයක් රට පාලනය කළා තියෙනවා. ඉතින් ධර්ම අවුරුදු 44ක් රට පාලනය කෙරුවා කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කියන්නේ මේ වගේ රට පාලනය කරන්න යන ජනතාවගේ සහයෝගය. ජනතාවත් එක්ක හොඳින් සේවාවක් කරපු නිසා තමයි ඉතර දීර්ඝ කාලයක් රට පාලනය කරලා පුළුවන්. හොඳ ශ්‍රේෂ්ඨ පාලකයෙක් කියලා අපිට ඒ වගේම යම් සිද්ධියකට හිතා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ රජතුමා ගැන කතා කරන්නේ මේ ලම්බකර්ණ පෙළපත ගැන කියලා තියෙන්නේ. ලම්බකර්ණ කියන්නේ රාජවංශ පෙළපත මුල් කාලවල ඉඳලාම දැන් පණ්ඩුකාභය රජතුමාගේ කාලවල ඉඳලාම ලියවිලි සම්බන්ධව රාජ්‍ය පාලනයේදී ලියවිලි සම්බන්ධව කටයුතු කරේ පෙළපතට ඇති ජන කොට්ටාසය කියලා හඳුන්වනවා. ඒක නිසා කියන්නේ ලම්බකර්ණවරු අතීතයේ රටේ ලේඛන කටයුතු භාරව සිටි පිරිසක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා කියලා කියන්නේ ඒකයි. පාඨ සම්බන්ධ ලියවිලි සම්බන්ධ කටයුතු කරලා තියෙන්නේ ඔය පෙළපතේ අය. ඒ පෙළපතේ පත් වෙච්ච පාලකයෙක් තමයි වසභ රජතුමා විදිහට අපි සැලකන්නේ. මේ වසභ රජතුමාගේ ඊළඟ විදිහට තමයි කරපු සේවාවන් ගත්තාම රජ කෙනෙක් වශයෙන් ප්‍රධාන වශයෙන් කරන සේවාවන් දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි කෘෂි කර්මාන්තය, අනිත් එක තමයි ආගමික සේවාව. කෘෂි කර්මාන්තය කියපුවම අපි ඒක ආර්ථික සේවාවන් විදිහට සැලකනවා. එනත ජනතාවගේ ගොවිතැන් කටයුතු සම්බන්ධව කියලා කියනවා. ඒකට හේතුව අතීතයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ ගොවිතැන. ඉතින් තමයි ජීවන රටාව ඉදිරියට ගෙන යාමක් සිදු වෙන්නේ. ඒතර ඒ ආර්ථිකය එමෙත කෘෂි කර්මාන්තය එමෙත ගොවිතැන් කටයුතු කිරීම සඳහා විශාල සේවයක් කරපු රජගෙනෙක් විදිහට වසභ රජතුමා වෙනවා. ගොවිතැන් කරන්න අත්‍යවශ්‍ය දේ තමයි ජලය. ඒ ජලය සැපීමට සම්බන්ධ කටයුතු කිරීමේදී වැව් වහුණු හදලා ඇලවල් හදලා ඒ ජනතාවට විශාල සේවයක් සිදු වුණ නිසා මේ රජතුමා විශේෂයෙන් දැක්කේ. අපි මුලින් බලමු කෘෂි කර්මාන්තයේ දිවුනට කරපු සේවාවන් මොනවද කියලා. ඒකයි කියනවා වැව්හා වාරි මාර්ග රැසක් ඉදිකර කෘෂි කර්මාන්තයේ දිවුනට හොඳ සේවයක් කර ඇත. වැව් සහ වාරි මාර්ග කියන්නේ ජලය ගෙනියන මාර්ගය ඇලවල්. ඒතර වැව් ඇලවල් ඉදි කරලා ගොවිතැන් කටයුතු ඉතා දියුණු කෙරුවා. ජනතාවට හොඳ සේවයක් සිදු වුණයි කියන එකයි එන්නේ කියන්නේ. විශාල වැව් තැනීමේ ආරම්භක පාලකයා වසභ රජතුමා කියලා කියනවා. දැන් පණ්ඩුකාභය රජතුමාගේ කාලේ තමයි වැව් තැනීම ආරම්භ වුණා කියලා ඉතිහාසයේ සඳහන් කරන්නේ. ඊට පෙර කාලේ තිබුණයි කියලා කියනවා ගොවිතැන් කරන්න. නමුත් අපේ ඉතිහාසගත ලේඛන තියෙන්නේ පණ්ඩුකාභය රජතුමාගේ. ඒක පණ්ඩුකාභය රජතුමාගේ කතා කරද්දී බසවක්කුලම වැව හේවත් අබේ වැව කියන එක ප්‍රධාන වශයෙන් කියනවා. ඒ වගේ වැව් හැදුවට ඒ වැව් විශාල ප්‍රමාණයේ තිබුණත් වඩා විශාල ලෙස හැදීමක් සිදු කෙරෙනවා මේ වසභ රජතුමා. ඒක නිසා ඉතිහාස කෘෂි කර්මාන්තයේ වැදගත් කියලා කියනවා විශාල වැව් තැනීමේ ආරම්භක පාලකයා විදිහට. ඒකට කලින් කිව්වා ලම්බකර්ණ පෙළපතේ ආරම්භක පාලකයා
දැන් කියනවා විශාල වැව් තැනීමේ ආරම්භක පාලකයා මේ වසභ රජතුමා කියලා. ඒක විශාල ප්‍රමාණයේ වැව් 11ක් ඉදිරියට වයිදලා කියනවා. අපි ඒ උදාහරණ ටිකක් අපිට ඉස්සරහට කියනවා. විශාල ප්‍රමාණයේ වැව් රාශියක් හදලා තියෙනවා. ඒ අතරින් දැනට හඳුනාගෙන තියෙන වැව් අතරින් වැව් 11ක් ඉදිරියේම විශේෂයෙන් වැදගත් වෙනවා කියන විදිහට. ඒ වගේම වැව් වලින් කුඹුරු වලට ජලය රැගෙන යාමට ඇල මාර්ග 12ක් තනවලා තියෙනවා. ඉතින් හදපු ඇල මාර්ග. වැව් වල ඉඳලා කුඹුරු වලට ගෙන යන ජල මාර්ග තමයි ඇල මාර්ග, වාරි මාර්ග කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ ආකාරයෙන් විශාල ප්‍රමාණයේ වැව් 11ක් සහ ඇල මාර්ග, දීර්ඝ ඇල මාර්ග 12ක් තැන්වල කියනවා. ඒ උදාහරණයක් කියන සැතපුම් 30ක් දුරට අපි මේ හිතලා ගත්තොත් කොළඹ වගේ හරිය දුරකට ජලය රැගෙන යාම පිළිකල ඇල හැර ඇල අදටත් කොළඹ ප්‍රදේශවල යද්දී දැක ගන්න තියෙනවා මේ ඇල හැර ඇල. ඒතර ඇල හැර ඇල වසභ රජතුමාගේ විශිෂ්ට නිර්මාණයක්. ඉතා උසස් තත්ත්වයක කරපු දීර්ඝ ඇල මාර්ගයක් විදිහට ගෙනවා. ඒතර ඒ ප්‍රදේශයේ වගා කටයුතු කිරීම සඳහා ඉදිකරුව පොළොන්නරු ප්‍රදේශයේ මේ මහවැලිගාන සම්බන්ධ කළ හඳුන්වලා තමයි ඇල හැර ඇල. ඒතර සතපුම් 30ක් දුරට ජලය රැගෙන යාම පිළිකල ඇල හැර ඇල වසභ රජුගේ විශිෂ්ට නිර්මාණය. එතකොට වසභ රජතුමා කරපු සේවායි කෘෂිකාර්යයන්ගෙන් විශාල වැව් කිරීම ආරම්භ කිරීම, දීර්ඝ ඇලවල් නිර්මාණය කිරීම එතුමාගේ කෘෂිකර්මාන්තය කරපු විශිෂ්ට සේවාවන් විදිහට ගෙනවා. එළේ වැව් වලින් කීපයක් දැනට හඳුනාගෙන තියෙන වසභ රජතුමා ඒ කෙරුවේ කෙනෙක්ගෙන් දැනටත් මේ ප්‍රධාන වැව් තුනක් ගැන මෙතන උදාහරණ වශයෙන් දීලා තියෙනවා. ඒතකොට ඉස්සර මේ භාවිතා පැරණි නම් කියන්නේ ඉස්සර භාවිතා කරන මේ නම් වලින් දැන් භාවිතා කරන්නේ මේ නේද? මේ වැව් දැන් අදටත් දකින්න තියෙනවා කියන එක. එක තමයි මයන්ති වැව. ඒක වර්තමානයේ හඳුන්වන්නේ මහ විලංජිය වැව. මහා විශාල වැව් අතර ප්‍රධාන වැව තමයි මේ මහ විලංජිය වැව. තව ඊළඟ වැව තමයි මානා කැටි වැව. මානා කැටි වැව දැන් හඳුන්වන්නේ මානං කට්ටිය වැව කියන නමින්. තව තමයි වාත මංගල වැව. ඒක හඳුන්වනවා නොච්චිපොතාන වැව කියලා. ඉතින් මේ වැව වර්තමානයේ දකින්න තියෙන වැව තමයි කලින් හඳුන්වලා තියෙන නම් තමයි මෙහිදී අපි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට වාරි කර්මාන්තය කෘෂි කර්මාන්තය සම්බන්ධව ගත්තාම තවත් අන්තිම විශිෂ්ටත්වයක් ආරම්භ කරපු දෙයක් විදිහට ගන්නවා මේ උමන් ජල මාතිකා ක්‍රමය කියන්නේ. උමන් ජල මාතිකා කියන්නේ වැව් වල සිට හිමදා ගංගාවේ ජලය පොළව යටින් උමග ඔස්සේ ගිහිලා අව කුඹුරට ජලය ලබා ගන්න. මුලින් ඇල මාර්ග උඩින් ගමන් කිරීමෙන් මේ පොළව යටින් ගැලවිසන නල මාර්ග වලින් ගෙන යාම. ඒක වසභ රජතුමාගේ ආරම්භ කරපු දෙයක් විදිහට තමයි කියන්නේ. ඒක නේද උමං ඔස්සේ පොළව යටින් ගෙන යන ජල මාර්ග නිසා ඒක කියන්නේ උමන් ජල මාතිකා ක්‍රමය කියලා හඳුන්වන්නේ වචනේ විශේෂණ උමන් ජල මාතිකා ක්‍රමය. පොළව යටින් දීර්ඝ අන්තරක් කුඹුර වලට අවශ්‍ය ජල ප්‍රමාණය ගෙන යාම සඳහා වසභ රජතුමාගේ කාලේ තිබු ඉංජිනේරුවරු ශිල්පීන් හඳුන්වා දීලා තියෙන දෙයක් ලංකාවේ. ඒකත් කෘෂි කර්මාන්තයේ ඉතා විශිෂ්ට සේවාවක් විදිහට ගන්නවා. ඒක විස්තර වෙන්නේ නම් පොළව යටින් තැනු නල මාර්ගයෙන් නාන කුකුණු වලට ජලය ගෙන යනවා. ඒ වගේම ඒතර කාලවල විශේෂයෙන් වැව් අමුණු පොකුණු විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා උගත් මේ කුකුණු නාන කුකුණු නිර්මාණය වීම රජවරු සඳහා ඒවත් තියෙනවා. මේ අනුව ඔය නල මාර්ගයෙන් නාන කුකුණු වලට ජලය ගෙන යනවා. ඒකේ උදාහරණයක් වෙන්නකොට තිසාවැවේ ජලය අනුරාධපුරයේ තියෙන තිසාවැවේ ජලය අනුරාධපුරයේ රන්මසු යනට හා කුට්ටම් පොකුණ ආදී ස්ථානවල ජලය ගෙන යාම. ඒතකොට අදටත් මේ තියෙන තිසාවැව අනුරාධපුරයේ ඉසුරුමිනිය දාගවට ආසන්නව තියෙනවා තිසාවැව. ඒකෙන් ඒ ජලය අරගෙන අනුරාධපුරයේ රන්මසු යන තිසාවැව තිසාවැව වාසය කියන මේ රන්මසු යන
ඒකෙන් කුට්ටම් අර්මසුයෙන්දයි කුට්ටම් පොකුණ්ඩ ආදී ස්ථානවල තිසාරවදින ඉසුරුමුණියේ අසන්නේ තිසාමෙවි ඉඳලා ජලය ඒ ඉසුරුමුණිය ආශ්‍රිතව තියෙන අර්මසුයෙන්ද ජලය ගෙන යනකොට ඒ වගේම අංකාතුලේ තියෙන විශේෂ ශාල කුට්ටම් තමයි කුට්ටම් පොකුණ. ඒ පොකුණට ජලය ගෙන යාම මේ තිසාවෙන් සිදු වෙන එක උමන් ජල මාතිකා ක්‍රමයට ජලය ගෙන ගිය ක්‍රමයකට උදාහරණයක් තමයි මේ පෙන්වන්නේ. ඊළඟට තුමා රාජ්‍ය පාලනය කිරීම කොහොමද කියලා පාලනීතා ක්‍රමවත් ජනතාව අතර සේවාවන් ඉටු කරන කටයුතු සැලසුම් කරලා තුනා. ඒක නිසා තමයි අවුරුදු 44ක් මේ වගේ සේවයක් කරන්න පුළුවන් මේ සැලසුම් සහගත පාලනය. එයාට එකක් කියනවා පාලනය පහසු කිරීම සඳහා ලංකාව ප්‍රදේශවලට බෙදා ඒවායේ කටයුතු මෙහෙයුම්ද රජයේ නිලධාරීන් පත් කිරීම. ඒ කියන්නේ දකුණු පළාත දැන් යාපන ප්‍රදේශයේ නෙම ඒ වගේ ලංකාව පළාත් එක ප්‍රදේශවල කොටස් වලට බෙදලා ඒවට බලා ගන්න විශේෂ නිලධාරීන් පත් කිරීමයි කියන එක. දැන් අපි ලංකාවේ ගත්තාම පළාත් තියෙනවා, දිස්ත්‍රික්ක තියෙනවා, ප්‍රාදේශීය කොටස් තියෙනවා. ඒ වගේ ඒ කාලවල ලංකාව මේ ප්‍රදේශවලට බෙදලා විශේෂ මේ සම්දාන වශයෙන් ඉතර යාපන ප්‍රදේශයේ සම්බන්ධව ඒතර උතුරු ප්‍රදේශය ඒ ආකාරයේ පදේ නිලධාරීන් එකට රජතුමා යටතේ සේවය කරන නිලධාරීන් පත් වෙනවා. උදාහරණයක් දෙන්නේ යාපන ප්‍රදේශයේ පාලනය කිරීමට ඉසිගිරිය නම් ඇමතිවරයෙක් පත් කළ බව එතුමා ලියු රන්පත් තිරුවක සඳහන් වී ඇත. තොරතුරු ලැබෙන මූලාශ්‍ර තමයි තියෙනවා ශිලාලිපිය ගත්තාම තියෙන මූලාශ්‍ර තමයි මේ රන්පත රන් ආලේඛ කරපු ඉරුව දැන් තල්පත් ඉරුව වගේ ඒකට සඳහන් තඹ තියන ඉරුව වල රන්පත් ඉරුවක සඳහන් කරලා කියන්නේ ඒක ඒ රන්පත් ඉරුව නම් කරනවා වල්ලිපුරම් කියන ප්‍රදේශයෙන් ලැබුණු නිසා වල්ලිපුරම් රන්පත කියලා හඳුන්වනවා. වල්ලිපුරම් රන්පත් ඉරුවේ තමයි සඳහන් වෙන්නේ ඉසිගිරිය කියලා නිලධාරියෙක්ව යාපන ප්‍රදේශයට පත් කෙරුවයි කියන එක. ඉසිගිරිය ඇමතිවරයා යාපන ප්‍රදේශයේ පියංගුක තිස්ස නමින් විහාරයක් කළ බවද වල්ලිපුරම් රන්පත් ඉරුවේ සඳහන් වෙනවා. එතකොට ඒ වල්ලිපුරම් රන්පත් ඉරුවේ ඒ යාපන ප්‍රදේශයේ පාලනය සම්බන්ධ දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒක ඉසිගිරිය කියන පාලකයා වෙනවා. එයා ඒ ප්‍රදේශයේ පියංගුක තිස්ස නමින් විහාරයක ඉදිරියටයි කියලා අසබර රජතුමාගේ පාලන සමයේ. ඊට පස්සේ අසබර රජතුමා අස්පියන් සිදු සේවා විදිහට අනුරාධපුරය නගරයේ ආරක්ෂාව අලංකාරයක් වැඩි දියුණු කර ඇත. අනුරාධපුරය පඬුකාර්ය රජතුමාගේ කාලයේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් ආරක්ෂාව සැලසුම් සහගතව ඉතා හොඳින් සිදු වෙච්ච දෙයක්. තවත් ක්‍රමවත් කිරීම තමයි මේ වසත රජතුමාගේ කාලෙත් කෙරුවේ. ආරක්ෂාව අලංකාරයක් නිර්මිත කරනවා. ඔයගොල්ලෝ සමහරවිට පඬුකාර්ය රජතුමාගේ කාලේදී අපි කිව්වා, දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේදී කිව්වා, දුටුගැමුණු රජතුමා මේ හැම කාලෙම ක්‍රමක්‍රමයෙන් අනුරාධපුර නගරයේ දියුණුව කරා ගැනීමක් තමයි සිදු වුනේ. අනුරාධපුර නගරය වඩා ප්‍රාකාරයක් ඉදි කරවීම. ඒතර මේ විශාලයේ ප්‍රමාණයට ආදී ආරක්ෂාව සඳහා ඒ තාපහර සීමාවන් වෙන් කරලා ඉදි කරන පෙරවයි කියන එකයි සිදුවන්නේ. නගරයේ තැනිතර පොකුණු ඉදි කර ඒවාට වැව් වලින් ජලය ගෙන යාමට සලස්වා ඇත. අපි දැන් කෘෂිකර්මාන්තයේ ගැන කතා කරද්දී ඇලවල් උමන් ජල මාතිකා ක්‍රමයටත් පොළොව උඩින් යන ඇල මාර්ග ක්‍රම වලට ආකාරයේ වතුර ගෙන යාම සඳහා සැලසුම් සකස් කෙරුවයි කියන එකයි කියන්නේ. මොකද අනුරාධපුරයේ කියන එක ප්‍රදේශය ගත්තා බීලි ප්‍රදේශය ඉඳන් අනුරාධපුර ප්‍රවණ ප්‍රදේශ ගන්නේ. ඒතොර මේ ප්‍රදේශෙන් ගත්තාම කොයි අත්‍යවශ්‍ය දේ තමයි ජලය. මොකද මේ පැත්තේ දැන් කිව්වොත් බීලි කලාප විදිහට හඳුන්වන්නේ. ජලයේ කාලවලදී ලැබෙන්නේ. ඒතොර ජල හිඟ ප්‍රදේශයක්. ඉතින් ක්‍රමයෙන් ජලගහනය වැඩි වෙද්දී ජල ප්‍රමාණය වැඩි වෙන අවශ්‍ය වෙනවා. ඒ ආකාරයෙන් තමයි විශාල වැව් ඉදි කරවලා ඇල මාර්ග වලින් ජලය බෙදා හැරීමක් සිදු වෙන්නේ. දැන් මෙතන කියන්නේ නගරයේ තැනින් තැන පොකුණු ඉදි කර ඒ වගේ වැව් වලින් ජලය ගෙන යාමට සලස්වා ඇත. අලංකාරය සඳහා පාලකයෙක් විශ්වනාථයේ ප්‍රයෝජන සඳහා මේ පොකුණු ඉදි කරනවා.
ඒවා අලංකාර කරවීම සඳහා එහි හංසයෙන් ඇති කරන ලෙසද උපදෙස් දුන් බව සඳහන් වේ. ඒතර ප්‍රදේශය අලංකාර කිරීම සඳහා මේ ආකාරයෙන් පොකුණු නිර්මාණය කරලා නගරය අලංකාර කරපු බවට සාධකයක් තමයි මේ කියන්නේ. ඊළඟට ඉන්නේ බුදුදහමේ දියුණුව. පාලකගේ ප්‍රධාන කාර්යයන් දෙකක් බලාපොරොත්තු එකක් කෘෂිකර්මාන්තය දියුණු කිරීම, අනිත් එක ආගමික දියුණුව. ආගමික දියුණුව අතර බුදුදහම තමයි දියුණු කිරීම ආරක්ෂා කිරීම කියන දේ. ඉතින් බුදුදහමේ දියුණුව සඳහා කළ සේවාව අතර තූපාරාම දාගැබට බටදාගයක් ඉදි කිරීම. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේදී ඉදිකරු ප්‍රථම චෛත්‍ය විදියට තමයි තූපාරාමයේ කියන්නේ. ඒතර තූපාරාමයේ වගේ වටදාගයක් ඉදිරිගෙන ඉසුරුමුණි විහාරයේ පොහොය ගියක් සාදා භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම. ඒතර ඉසුරුමුණි විහාරයේ පොහොය භික්ෂුන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු සඳහා පොහොය ගියක් සාදා පූජා කිරීම. තිස්ස මහාරාමයේ පිහිටි සිතුල්පව්ව විහාරයේ දකුණු ප්‍රදේශයේ අම්බන්තොට ප්‍රදේශයේ ආසනයේ තිස්ස මහාරාමයේ පිහිටි සිතුල්පව්ව විහාරයේ දාගැබ ඉදි කරලා තියෙනවා. ඒ වගේම තවත් ලංකාවේ නොයෙකුත් පළාත් වල විහෙර විහාරවල් පිහිටුවීමක් කියලා තියෙනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණය අලුත් වැඩියක් තිබිච්ච දේවල් විනාශ වෙන්න නොදී පවත්වාගෙන යාම සඳහා ඒවා අලුත් වැඩියක් කිරීම. ඒකයි ප්‍රතිසංස්කරණය කෙරුවයි කියලා කියන්නේ. වසබරජතුමා ගැන කියලා තියෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකම එයා සැරිසරලා තියෙන බවට සාධක තියෙනවා කියලා. තව විශේෂ දෙයක් තමයි රජයේ දේපල පරිස්සමින් භාවිතා කිරීමට රටවැසියා උනන්දු කරවීමේ ආරම්භණය. බදු අය කිරීමේ ක්‍රමයක් රටවැසියන්ට හඳුන්වා දීම. විශේෂයෙන් කියන්නේ දැන් ජලයේම අර පරිස්සමින් භාවිතා කරන්න ඕනේ. වැව් වහුන් ඉදි කරලා ජල හිඟිය නිසා ඒ දේවල්. ඒතකොට මේවා පරිස්සම් ආරක්ෂා කර ගැනීම ක්‍රම. අර පරිස්සමින් භාවිතා කිරීම නාස්තිය වළක්වා ගැනීම. ඒ හේතුව නිසා ඒකට යම්කිසි මුදලක් අය කෙරුවා. දැන් ජලය දෙනවට මුදලක් අය කිරීම. ඉතින් මුදල් අය කිරීමේදී ඒතර රජයට ඒක ආදායමක් වෙනවා. නමුත් ඒ රජතුමා ඒ ආදායමක් නිකන් හිටියේ නෑ. ඒව නැවත එළියේ රටේම නැවත රටේම වැව් ප්‍රතිසංස්කරණය කරන්න හේදී. ජලය දෙන මට මුදලක් අය කරනවා බදු ක්‍රමයක්. ඊට පස්සේ ලැබෙන ආදායම නැවත රටේම දියුණුව සඳහා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වියදම් කරනවා කියන එකයි කියන්නේ. ඒතර ඒ වගේ ක්‍රමයක් අනේ බදු අය කිරීමේ ක්‍රමයක් කෙරුවයි කියන්නේ හේතුව දේපල පරිස්සමින් භාවිත නාස්තිය වළක්වාලීමට ඒ කාලේ පුරුදු කිරීමක් කියන එක විශේෂයෙන් අපි වැදගත් වෙනවා. එදා කාලේ විතරම පාලකයන් මේ අර පරිස්සම විනාශය නාස්ති කිරීම වැළැක්වීම සඳහා පියවර ගන්න විදිහට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒකයි එම මුදල් නැවත රටේම වැව් ප්‍රතිසංස්කරණයට යොදවා ඇති කියලා කියන්නේ. තූපාරාම දාගට වටදාගයක් ඉදි කිරීම, ඉසුරුමුණි විහාරයේ පොහොය ගියක් සාදා භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම, තිස්ස මහාරාමේ සිතුල්පව්ව විහාරයේ දාගට ඉදි කිරීම, නොයෙක් පළාත්වල විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම, රජයේ දේපල පරිස්සමින් භාවිතා කිරීමට රටවැසියා උනන්දු කරවීම සඳහා අනුගමන බදු අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම, ඒ ලබා ගන්න මුදල් නාස්තියක් නොකර නැවත රටේම දියුණුව සඳහා පෞද්ගලික වියදම් සඳහා නෙමෙයි රටේම දියුණුව සඳහා ප්‍රවෘත්තියක් කරන්න යෙදෙවයි කියන එක. ඉතින් මේ ආකාරයෙන් අපේ ලංකාවේ පාලනය කර අතීතයේ පාලනය කර රජවරුන් අතර ශ්‍රේෂ්ඨ පාලකෙක් විදියට මේ රජතුමාව අපි හඳුන්වද්දී ඒකට විශේෂ කරුණක් කියන එකක් අපිට අදන්ත යාදන් ධෛර්යවන්ත බව පසුබැසීමක් නෑ උනන්දුවක් උත්සාහයක් දුන්නා රට දියුණු කිරීම සඳහා ධෛර්යවන්ත දුරදක්නා නුවණින් කටයුතු කිරීම ජනතාවගේ අනාගතය යහපත සඳහා තමයි මේ එදා භාවිත කරපු වවුණු තාමත් දකින්න ලැබෙනවා. තාමත් ඒවලින් ප්‍රයෝජනෙට ගන්න. දැන් අද ඔය පොළොන්නරු ප්‍රදේශවල වගා කටයුතු අන්තර් ප්‍රදේශ වගා කටයුතු හොඳට සාර්ථක වෙන්නේ එදා ඒ රජවරුන් හදපු
මේ වැව්ව මුළු. එහෙනම් දුර දක්නා නුවණින් කටයුතු කිරීම අපේ සුවිශේෂී ලක්ෂණ. විමසිලිමත්ව කටයුතු කිරීමේ ගුණයක් තිබීම. හැම දෙයක්ම නිකම්ම කවුරුත් කියන විදිහට පිළිගත්තේ නෑ. එයා එක ගැන සොයලා බැලුවා විමසිලිමත් වුණා. ඔයගලන්ට පොතේ උදාහරණයක් දීලා තියෙනවා මේ මල් වර්ගයක් සම්බන්ධව. දැන් කියනවා අසනිය කියන මල් වර්ගය. ගත්තහම දැස්මන් මල් කියන මල් වර්ගය අනිකුත් මල් වලට ඉතා සුවඳයි කියලා ප්‍රචාරයතර සෙනග කියන්න ගත්තලු. ඉතින් දැන් මේක කියන එක ඇත්තද කියලා බලන්න ඉඳ රසබරතුමා මොකද කරුවා කියන්නේ හැම මල් වර්ග වලින්ම ටික ටික ගෙනල්ලා මිට ගෙනල්ලා කාමරේ තියලා කාමරේ දොර වහලා තියලා ටික වෙලාවක් තියලා ඊට පස්සේ ටිකකින් ඇල්ලලා බලද්දි එකපාරටම සුවඳ ආවේ දැසමන් මල් කියන වර්ගය කියනවා. ඒකෙන් රජතුමා තේරුම්ගත්තා හරි මේ කියන දේ ඇත්ත තමයි. අනිකුත් මල් වලට වඩා දැසමන් මල් කියන එක ඉතා සුවඳවත් කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දෙයක් ගැන විමසීමත් කියන පළියට පිළිගන්නේ නැහැ. ඒක ගැන හොඳ අවබෝධයකින් කරනවා කියන එක. රටවැසියන්ගේ යහපත සඳහා අපකප්ප වී කටයුතු කරනවා. ඒක තමයි කෘෂිකර්මාන්ත සම්බන්ධවත් බුදුදහම සම්පාදක කරනවා. රජයේ දේපල විනාශ නොකර පරිස්සමින් භාවිතා කිරීමට රටවැසියා උනන්දු කරවීම. ඒව තමයි බදු අය කිරීමේ ක්‍රමයක් ඇති කරලා මේ විදිහට ජනතාව උනන්දු කරවීමක් ජනතාව පුහුණු කරවීමක් සිදු වෙයි කියන්නේ. ඉතින් මේ ආකාරයෙන් දක්වන්නේ අපිට බසබ රජතුමා ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතුමාගෙන් ජනතාවට ගත හැකි ආදර්ශ අපිට බලන්න උදා දරුවන් වශයෙන් කොයිතරම් මේ පාලක දේවල් සාර්ථකව කෙරුවද කියලා උනන්දු වීම, නොපසුබට උත්සාහය, ධෛර්යවන්තකම, දුර දක්නානුවෙන් කටයුතු කිරීම, විමසිලිමත් වීම ඔය කියන ලක්ෂණ දක්නට ලැබෙනවා. ඉතින් අපේ රටට යම් සේවාවක් කරපු ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහට අපි බසබ රජතුමාව හඳුන්වා දෙනවා. රෝගවල පාර්ලිමේන්තුවේ පෙළපොත හොඳට නැවත කියවලා ඒ අහන්න ප්‍රශ්න ඒවල තියෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා සම්පූර්ණ කරගන්න ඕන. ඔසමට